අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක 13 වසර පළවන වාර විභාග බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ප්‍රථමයෙන්ම මේ ප්‍රශ්න පත්‍රය ඔබ ලබාගෙන එහි ප්‍රශ්න 50ට පිළිතුරු සපයන්න. ඊට පස්සේ අපේ සාකච්ඡාවට සහභාගී වෙන්න. අපි සාකච්ඡා කරන්නේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු 5 සම්බන්ධයෙන් අදාළ පිළිතුර තෝරා ගන්න ආකාරයත් අනිත් පිළිතුරු ඉවත් කිරීමට හේතු ඊට අමතරව ඒ හා සම්බන්ධ සියලු සිද්ධාන්ත මතක් කිරීමකුත් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී කරන්න බලාපොරොත්තු වෙනවා. බහුවර්ණ විවරණ විශ්ලේෂණාත්මක සාකච්ඡාවක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබට ඉහළ දැනුමක් මේකෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. බලමු මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ සිට ප්‍රශ්නාංක 30 දක්වා සෑම ප්‍රශ්නයකටම පිළිතුරු 5ක් තියෙනවා. ඒ පිළිතුරු 5න් එකක් ඔබ නිවැරදිව තෝරාගත යුතුයි. ප්‍රශ්නාංක 31 සිට 40 දක්වා සෑම ප්‍රශ්නයක් සඳහාම ABCD ආකාරයේ ප්‍රකාශන 4ක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශන 4න් මේ උපදේශ සම්පින්ඩනය අනුව ඔබ පිළිතුරු තෝරා ගැනීම කළ යුතුයි. අංක 31 සිට 40 දක්වා. ප්‍රශ්නාංක 41 සිට 50 දක්වා ප්‍රශ්න පළමු ප්‍රකාශය සහ දෙවෙනි ප්‍රකාශන ආකාරයේ ප්‍රශ්න 10ක් තියෙන්නේ. ඒ ප්‍රශ්නවලට පිළිතුරු මේ උපදේශ සම්පින්ඩනය අනුව ලබා ගැනීම කළ යුතුයි. අන්නේ ආකාරයට මේ ප්‍රශ්න 50 අපි සාකච්ඡා කරමු. දැන් බලමු පළමු ප්‍රශ්නයේ සිට. පළවන ප්‍රශ්නයේ තියෙන්නේ පහත දැක්වෙන ප්‍රකාශන සලකන්න. මේ ප්‍රකාශන වලින් කුමන ඒවා නිවැරදිද? බලන්න කැතෝඩ කිරණ රික්තකයක් තුලින් ගමන් කරන අතර කැතෝඩ කිරණ රික්තකයක් තුලින් ගමන් කරන්නේ නැහැ. කැතෝඩ කිරණ ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අතර අධිවිභවාන්තරයක් ඇති කළාම වායුවක් තියෙන්න ඕන. වායුව කැතෝඩ පෘෂ්ඨය මතදී අයනීකරණය වෙලා ඒකෙන් ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන තමයි ඇනෝඩය කරා වේගයෙන් තරණය වෙන්නේ. මේ නිසා රික්තකයක් තුලදී කැතෝඩ කිරණ උත්පාදනය කරන්න බෑ. අනිත් එක තමයි කැතෝඩ කිරණ වල ආරෝපණය සොයාගත්තේ ආරේ මිලිකන්. කැතෝඩ කිරණ වල E බෙදීමේ කැතෝඩ කිරණ වල E බෙදීමේ අනුපාතය පරීක්ෂණාත්මකව සොයාගත්තේ J.J. Thomson. කැතෝඩ කිරණ වල E බෙදීමේ අනුපාතය සොයාගත්තේ J.J. Thomson. ආරෝපණය පරීක්ෂණාත්මක නිර්ණය කළේ R.A. මිලිකන්. ඒ නිසා මේකේ පළවන ප්‍රකාශය තියෙන්නේ ඉලෙක්ට්‍රෝනය ආරෝපණය පරීක්ෂණාත්මකව සොයාගෙන ලැබුවේ J.J. Thomson විසින් කියලා. සම්පූර්ණ වැරදි. ඉලෙක්ට්‍රෝන ආරෝපණය සොයාගත්තේ R.A. මිලිකන්. සිම්පල් B ප්‍රකාශයෙන් තියෙන්නේ J.J. Thomson විසින් ඉදිරිපත් කළ ප්ලම් පුඩින් ආකෘතිය පිළිගත නොහැකි බව ඔප්පු කරනු ලැබුවේ නීල්ස් බෝ කියලා. නීල්ස් බෝ සම්බන්ධ වෙන්නේ ශක්ති මට්ටම් සංකල්පය පිළිබඳව. පරමාණු ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල තියෙන බව මුලින්ම අදහස් පළ කළේ නීල්ස් බෝ. ප්ලම් පුඩින් ආකෘතිය කියලා කියන්නේ පරමාණු ගෝලාකාරයි. ගෝලාකාර පරමාණුවේ ධන ආරෝපිත වලාවක ඉලෙක්ට්‍රෝන ගිලී පැවතීමෙන් පරමාණු සෑදී ඇති බව මේ ආකෘතියෙන් කියවෙන්නේ. මේ ප්ලම් පුඩින් ආකෘතිය සාවද්‍ය බව තහවුරු කළේ න්‍යෂ්ටික ආකෘති පරීක්ෂණයෙන් රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් මාස්ටර්. න්‍යෂ්ටික ආකෘති පරීක්ෂණය කියන්නේ පරමාණුක ස්කන්ධයෙන් වැඩිම කොටස තියෙන්නේ ලක්ෂාකාරව ධන ආරෝපිතව.
ඒ පරමාණු නෂ්ටි කියලා හැඳින්වුවේ අර්නස්ට් රදර්ෆර්ඩ්. නමුත් ප්ලම්පුඩි ආකෘතියෙන් කියවෙන්නේ පරමාණු ගෝලාකාරයි. මේ වගේ ධනාරූපිත අංශු සෑම තැනම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේවයි ඍණාරූපිත ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වී ඇත කියන එක. මේ තමයි ප්ලම්පුඩි ආකෘතිය. මේක සාවද්‍ය බව තහවුරුනේ රදර්ෆර්ඩ්ගේ නෂ්ටික ආකෘති පරීක්ෂණය. මේ අනුව මේක සම්පූර්ණ වැරදි. නීල්ස් බෝර් නෙමෙයි මේක සම්බන්ධ වෙන්නේ. ප්ලම්පුඩි ආකෘතිය සාවද්‍ය බව තහවුරු කළේ රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් මාස්ටන්ගේ පරීක්ෂණාත්මක ප්‍රතිඵල අනුව. රදර්ෆර්ඩ්ගේ රන්පත්‍ර පරීක්ෂාව ඒ ගැන තමයි කිව්වේ. වලින් වැදගත් නිගමනය වූයේ නෂ්ටික ආකෘතිය නොවේ, වැරදි. ඒකෙන් කියවෙන්නේ නෂ්ටික ආකෘතිය. පරමාණු ස්කන්ධයේ වැඩිම කොටස තියෙන්නේ ලක්ෂාකාර ස්ථානයක ඒකරාශී වෙලා. එය පරමාණු නෂ්ටි කියලා කියන්නේ. ඒක ධනාරූපිතයි. ඉලෙක්ට්‍රෝන වැනි අංශුවක් තරංගයක් ලෙස හැසිරෙනවා. එහි තරංග ආයාමය සම්බන්ධ ගණිතමය සමීකරණයක් ඉදිරිපත් කරේ ඩික් බ්‍රොග්ලි. මේ තියෙන ගණිතමය සමීකරණය ලැම්ඩා සමාන h බෙදීම mv. ඩික් බ්‍රොග්ලි සමීකරණය. මේකෙන් කියවෙන්නේ ඉලෙක්ට්‍රෝන එකට තරංග ආයාමයක් තියෙනවා. ඒ වගේම ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධයක් ඇති අංශුවකට තරංග ආයාමයක් පැවතිය හැකි බව. ඒ කියන්නේ ස්කන්ධයක් ඇති අංශුවකට තරංගයක් ලෙස හැසිරිය හැකි බව. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකට ද්විත්ව ගුණ පවතින බව. තරංගමය ගුණ සහ අංශුමය ගුණ පවතින බව. ඒ ඩික් බ්‍රොග්ලි සමීකරණය. මේ අනුව සිම්පල් ඩී ප්‍රකාශය නිවැරදි. පළවන ප්‍රශ්නයේ පිළිතුර සිම්පල් ඩී වලින් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ අංක 5 ඩී පමණයි. දැන් බලමු දෙවෙනි ප්‍රශ්නයට. ක්වොන්ටම් අංක සම්බන්ධයෙන් පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන ගත්තම යම් ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් අංක කුලකයක් තියෙනවා. කිසිවිටකවත් පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකයක් තියෙන්න බෑ. ඉලෙක්ට්‍රෝනෙන් ඉලෙක්ට්‍රෝනයට ක්වොන්ටම් අංක කුලක වෙනස් විය යුතුයි. පළවෙනි ප්‍රකාශයේ තියෙන්නේ පරමාණුවේ පවතින ඉලෙක්ට්‍රෝන දෙකක් සඳහා මේ ක්වොන්ටම් අංක හතරම සමාන විය හැකි බව. සම්පූර්ණ වැරදි. දෙවෙනි ප්‍රකාශයේ කියවෙන්නේ n සමාන 3. n සමාන 3 ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් තියෙනවා SPD. SPD කියන්නේ L සමාන බිඳුව, L සමාන 1, L සමාන 2. SPD. S උපශක්ති මට්ටම සඳහා වූ කාක්ෂික පෙන්වුම් කරන්නේ චුම්බක ක්වොන්ටම් අංකයෙන්. චුම්බක ක්වොන්ටම් අංකය mn. මේකට බිඳුව, මේකට ඍණ 1 බිඳුව ධන 1. මේ D වලට කාක්ෂික පාඩ අංක 5යි. මේ අනුව n සමාන 3, m සමාන 2 වන කාක්ෂික තියෙන මේ තියෙන D කාක්ෂික. D කාක්ෂික වල අංකයක් තමයි ml සමාන 2. හරියටම හරි. තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ ml සමාන 2 වන පරමාණුක කාක්ෂිකයක් තියෙනවා. නිවැරදි පිළිතුර අංක 2. ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කාක්ෂික සංඛ්‍යාව n වර්ගය. අපි n සමාන 1 ආදේශ කළ බලමු. n සමාන 1 ආදේශ කළොත් පළවෙනි එකේ කාක්ෂික දෙකක් එනවා. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන කාක්ෂික එකයි. S කාක්ෂික විතරයි. ඒ නිසා ඒක සාවද්‍යයි. ඒ වගේම උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව n වර්ගයට පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ නිසා n වර්ගය කියලා ගත්තොත් එන්නේ 1යි. ඒකත් සාවද්‍යයි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම ගත්තොත්
දෙකේ වර්ගය 4යි. නමුත් දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 8. ඒ නිසා මේකත් සාවද්‍යයි. චුම්බක කණ්ඩමාංකය ml ගානට සමාන පරමාණු කාක්ෂික සංඛ්‍යාවක් පවතින අතර එම කාක්ෂික වලට එකම හැඩයක් හා එකම දිශානතියක්. අපි ගමු P උපශක්ති මට්ටම. P උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික තමයි ml. ml කියන්නේ චුම්බක කණ්ඩමාංක ඍණ 1 බිඳුව ධන 1. කාක්ෂික P සඳහා 3ක් තියෙනවා. කාක්ෂික 3 දිශාගත වී ඇති අක්ෂ ගත්තොත් අක්ෂ 3ක්. මේක x අක්ෂය ඔස්සේ, මේක y අක්ෂය ඔස්සේ, මේක z අක්ෂය ඔස්සේ. මේ අනුව චුම්බක ක්වොන්ටම් අංක 3ට අදාළ කාක්ෂික 3 එකම දිශානතිය. හැඩයන් නම් සමානයි, දිශානතිය වෙනස්. මේ අනුව එකම දිශානතිය කියලා කියන්න බෑ, ඒකත් සාවද්‍යයි. n සමාන 3. n සමාන 3 තුවන ප්‍රධාන ශක්ති මට්ටම. තුවන ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් 3s 3p 3d. මේ තියෙන spd ml සමාන ධන 2 කියන එක කාක්ෂිකයක්. එක කාක්ෂිකයක් විතරයි. එක කාක්ෂිකයකට පිරිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. මේකේ තියෙනවා මේ අංකයට කාක්ෂික 5ක් තියෙනවා කියලා. ඒ අංකයට කාක්ෂික 5ක් නැහැ. කාක්ෂික 5ට අංක 5ක් තියෙනවා. මේ තියෙන අංක 5. මේ තියෙන අංක 5. කාක්ෂික 5ට අංක 5යි. ඒ නිසා එක අංකයකින් එක කාක්ෂිකය පෙන්වන්න කරන්නේ. ඒ නිසා ඒ අංකයෙන් කාක්ෂික 5ක් පෙන්වනවා කියන කතාව සම්පූර්ණයෙන් සාර්ථකයි. මේ අනුව මේ පිළිතුර අංක 2 විය යුතුයි. දැන් බලමු අපි ඊළඟ ප්‍රශ්නයට. කාබනික සංයෝගයේ IUPAC නාමය ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. කාබොක්සිලික් ඇල්ඩිහයිඩ්. ක්‍රියාකාරී කාණ්ඩයේ උඩින්ම තියෙන කාබොක්සිලික්, ඊගාට එස්ටර්, ඊගාට අම්ල ක්ලෝරයිඩ්, ඒමයිඩ්, සයනයිඩ්, ඇල්ඩිහයිඩ්, කීටෝන මධ්‍යසාර. මේ අනුපිළිවෙල. මේකේ ප්‍රමුඛයා කාබොක්සිලික්. එයාට එකද දිගම කාබන් දාමය තොරගත්තොත් මෙතන අංක 2, මේක අංක 3, 4, 5, 6. මේ අනුව දෙවෙනි කාබන් එකේ මෙතිල්, තුන්වෙනි කාබන් එකේ ෆෝමයිල්. ෆෝමයිල් මෙතිල්. මේ අනුව ඉංග්‍රීසි හෝඩිය අකුරු අනුපිළිවෙල අනුව ඉස්සෙල්ලා ෆෝමයිල් ලියන්න. මේ අනුව අංක 3 ෆෝමයිල්. බලන්න අංක 3 ෆෝමයිල් මේ තියෙන්නේ. ඊගාට අංක 2 මෙතිල්. මේ තියෙන්නේ අංක 2 මෙතිල්. දිගම කාබන් දාමය අංක 2 මෙතිල්. දිගම කාබන් දාමය හෙක්ස්. හෙක්ස් දාමය 6යි හෙක්ස්. හතරේ කාබන් එකේ ඊන් තියෙනවා. මේ නිසා 4 ඊන් ඔයික් ඇසිඩ්. එතකොට මෙතන 2 මෙතිල් වලට ඉස්සෙල්ලා එනවා 3 ෆෝමයිල්. මේක තමයි IUPAC නම. මේ අනුව පිළිතුර අපිට යන්න පුළුවන් අංක 4ට. මේ අනුව නිවැරදි පිළිතුර අංක 4 IUPAC නාමය. බලමු ඊළඟ ප්‍රශ්නයට. පහත සඳහන් රසායනික විශේෂවල බන්ධන ශක්තිය වැඩි වෙන පිළිවෙල. බන්ධන ශක්තිය ගැන කතා කරනකොට නාඩිජන් සහ ඔක්සිජන් අතර සලකන්න බන්ධන දිග. නැත්නම් බන්ධන ගණන. බන්ධන ගාන වැඩි වෙනකොට බන්ධන දිග අඩු වෙනවා. බන්ධන ගාන වැඩි වෙන්න බන්ධන විඝටන ශක්තිය වැඩි වෙනවා. NO දිත්ත බන්ධන. N2 4 .
එකක් දිත්ත බන්ධනයක්. බන්ධන තුන හරි මේ පැත්තටයි මේ පැත්තටයි. මේක දායක බන්ධනයක් වෙනවා. මෙතනත් ඒ විදිහටම දායක බන්ධනය. එන් මත ධන ඕ මත ඍණ. දැන් මේකට සම්ප්‍රයුක්තතාවක් තියෙනවා. එක වෙලාවක මෙතන දායක බන්ධනය, තව වෙලාවක මෙතන දිත්ත බන්ධනය දාලා මෙතන දායක බන්ධනය දාන්න පුළුවන් මේ විදිහට. මේ සම්ප්‍රයුක්තානුව පෙනී යනවා නාඩිජන් සහ ඔක්සිජන් අතර එක වෙලාවක දිත්ත බන්ධනය, තව වෙලාවක ඒක බන්ධනය. ඒක බන්ධනය දිත්ත බන්ධනය. එමනම් N හා O අතර තියෙන්නේ අතරමැදි බන්ධන ස්වරූපයක්. මේ වගේ එක ෆයි බන්ධනයක්. මෙන්න මේ ෆයි බන්ධනය දෙකට බෙදෙනවා දෙන්නට. ෆයි බන්ධන දෙකට බෙදුනම එකකට එන ගාන එක බන්ධනයට අමතර බන්ධන භාගයක් එනවා. මේව හිතන්නකෝ. ෆයි බන්ධනය බෙදීම දෙක. ඒ කියන්නේ බන්ධනයක් දෙකෙන් බෙදුවම බන්ධන භාගයක් කියලා හිතන්න. එහෙමනම් මෙතන එන බන්ධන සංඛ්‍යාව 1.5යි. මෙතන බන්ධන සංඛ්‍යාව 2යි. අතන 1.5යි. අපි යමු ඊළඟට නයිට්‍රේට්. මෙතන බන්ධන 3යි මේක දායක බන්ධනයක්. මෙතනත් අර ඉස්සෙල්ල කිව්වා වගේම මේ දිත්ත බන්ධනය මෙතන දාන්න පුළුවන්, දිත්ත බන්ධනය මෙතන දාන්න පුළුවන්. අවස්ථා තුනකදී දිත්ත බන්ධන මාරු කරන්න පුළුවන් මේ විදිහට. ඔය විදිහට දිත්ත බන්ධන මෙතනටයි දාලා නිර්මාණය කරා ව්‍යුහ තුනක්. එක බන්ධනයක් ගත්තොත් මේ එක ෆයි බන්ධනය තමයි මාරු වෙන්නේ හැමතැනම. ඒ ෆයි බන්ධනය මෙතනයි ස්ථාන තුනට වෙනවා. අපි එක ෆයි බන්ධනයක් ස්ථාන තුනකට යන නිසා එක ෆයි බන්ධනයක් තුනෙන් බෙදුවොත් එන අගය දශම 3.3. මේ නිසා නාඩිජන් සහ ඔක්සිජන් අතර එන බන්ධන සංඛ්‍යාව ගත්තොත් මේ වගේ. අමතර බන්ධන ප්‍රමාණය තියෙන බන්ධනයට අමතරව තව දශම 3.3යි. 1.3. අවසානයේ ගත්තොත් NO4 ඍණ 3 O මත ඍණ බන්ධන තුනේ ඉවරයි නාඩිජන් වටා. ඉතිරි O එකට දායක බන්ධනය ධන ඍණ. මෙතන තියෙන්නේ සිග්මා බන්ධනයක් විතරයි. බන්ධන සංඛ්‍යාව 1.0යි. දැන් බලන්න බන්ධන ගාන වැඩිම NO වල. බන්ධනය කරන ශක්තිය වැඩිම NO. ඊගාවට N2O4 1.5. ඊගාවට නයිට්‍රේට් 1.3. NO3 මේ තියෙන්නේ NO3 ඍණ 1.3. ඊගාට බන්ධන ගාන එන්නේ අඩුම එක NO4 ඍණ 3. ඒකේ බන්ධන ගාන 1යි. දැන් මේ නිර්මාණය කළා තියෙන්නේ බන්ධන සංඛ්‍යාව. මෙතන 2යි. මෙතන නාඩිජන් සහ ඔක්සිජන් අතර 1.5යි. මෙතන නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර මේ තියෙන 1.3යි. මේකේ නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර තියෙන එක බන්ධනය. ඒකට ඔබට පේනවා බන්ධන සංඛ්‍යාව වැඩි වෙන්න බන්ධන විකරණ ශක්තිය වැඩි වෙනවා. මේ අනුව පිළිතුර NO, N2O4, NO3, NO4 ඍණ 3. පිළිතුර අංක 2ට යා යුතුයි. පිළිතුර අංක 2.
බලමු පස්වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් ඒවායින් සංප්‍රයුක්ත යුගලයක් නොවන්නේ. සාමාන්‍යයෙන් සංප්‍රයුක්ත ව්‍යුහවල බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර යුගල් එකතුව නියත විය යුතුයි. ඒ වගේම ප්‍රභේද දෙකේ පරමාණු සැකිල්ල එකම විය යුතුයි. දැන් උදාහරණයක් හැටියට මේ කාබන් එකට මෙතිල්, මේ කාබන් එකට මෙතිල්. ඊගොල්ලෝ කාබන්ට OO. ඒ සැකිල්ල හැම වෙන්න ඕන. මාරු වෙන්න බෑ. බන්ධන මාරු වෙන්න පුළුවන්. සැකිල්ල එක වෙනවා. මේ CH2N, CH2N. ඊට පස්සේ O පරමාණු දෙක. OOO. CH2NN, CH2NN. සැකිල්ල එකමයි. ඒ වගේම බන්ධන හා එකසර යුගල් වල එකතුව නියත වෙන්න ඕන. එකසර යුගල් 3යි මෙතන 2යි 5යි. බන්ධන 4ක් පේනවා 9යි. මෙතන එකසර යුගල් 5යි බන්ධන 4යි 9යි. ඒ නිසා ඒ අවශ්‍යතාව හරි. මේ එකසර යුගල මේ බන්ධනයේ මතට පතිත වෙනකොට මේ බන්ධනය මෙහෙම කැඩෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. පළවෙනි එක සංප්‍රයුක්තතාව. संप्रयुक्त युगल දැන් මේ බලන්න මේක වෙච්ච දේ මේ එකසර යුගල මේ බන්ධනය මතට පත්ත වෙනකොට මෙතන දිත්ත බන්ධනයක් කළා මේ බන්ධනය කැඩෙනවා කැඩලා මෙතන ඍණ වෙනවා හරි මේ බලන්න ඕසෝන් මේ ඒක බන්ධනයේ දිත්ත බන්ධනයලා මෙතන මේ බන්ධනය මතට මේ එකසර යුගල වැටෙනකොට මේ බන්ධනය කැඩෙනවා මෙහෙම. එතකොට ද්විත්ව බන්ධන ඒක බන්ධන. සංප්‍රයුක්ත ව්‍යුහ යුගලය. මේක බලන්න. මෙතන කාබන් මත ධන වෙලා. අපි මේ විදිහට දාමු. මේ ඉලෙක්ට්‍රෝන වල මේ පැත්තට. එතකොට ධන වෙනවා මෙතන ඍණ වෙන එක උදාසීන වෙනවා ධනාරෝපණය නිසා. ඒකත් හරි. බලන්න ඉලෙක්ට්‍රෝන වල 1 2 3යි. මෙතනත් 1 2 3 4යි 1 2 3යි බන්ධන යුගල් 3යි මෙතන 1 4යි බන්ධන 4යි එකසර යුගල් 3යි සේරම 7යි මෙතන බලන්න බන්ධන 3යි එකසර 4යි සේරම 7යි එකතු නියතයි හරියටම හරි සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 2 4 6 8යි මෙතන 2 4 6 8යි අෂ්ටකයේ සම්පූර්ණයි මෙතනත් බලන්න 2 4 6 8යි ऑक्सीजन इलेक्ट्रॉन नाइट्रोजन इलेक्ट्रॉन बंधन तुरट 6 में 2 8යි ඊළඟ එකට යමු මෙතන नाइट्रोजन इलेक्ट्रॉन සංඛ්‍යාව ගණන් ගන්න n වඩා ඉලෙක්ට්‍රෝන 2යි මෙතන බන්ධන 2 4යි සේරම ඉලෙක්ට්‍රෝන 6 අෂ්ටකය අසම්පූර්ණයි මේ අෂ්ටකය අසම්පූර්ණයි මේකේ नाइट्रोजन ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා 5න් 3ක් බන්ධන ඉතුරු දෙක නැහැ ලියලා මේ අනුව මේ ව්‍යුහ අසම්පූර්ණ ව්‍යුහ එනිසා अंक 5 संप्रयुक्त युगलයක් නොවේ संप्रयुक्त व्यूह युगलයක් නොවේ එනිසා අපෙන් අහන්නේ संप्रयुक्त व्यूह युगලයක් නොවන්නේ කුමක්ද කියලා මේ අනුව පිළිතුර अंक 5 පිළිතුර अंक 5 බලමු ඊළඟ ප්‍රශ්නයට යන්න එකම හැඩයක් ඇති රසායනික විශේෂ කුලකය CNCl कार्बन अंश 180 रेखीय I3 ऋण I2 I वटा 7යි මේකෙන් ඉලෙක්ට්‍රෝන 2යි දෙකෙන් මධ්‍ය පරමාණුවට ඍණාරෝපණය 1 ඉලෙක්ට්‍රෝනයයි සේරම 10යි युगल 5යි බන්ධන 2යි එකසර 3යි එකසර 3 ෆෑන් එකේ පෙත් තුනක් තුන් පැත්තට යන්නේ ඒ ෆෑන් එකේ පෙත් තුනට ලම්බක ඉහළට සහ පහළට බන්ධන 2 යන්නේ මෙහෙම ඒ නිසා I වටා මේ විදිහට බන්ධන 2 I පරමාණු 2 මේ විදිහට එකසර යුගල් 3 रेखीय ये प्रभेदे I3 ऋण मेक रेखीय ClF2
Cl වටා F පරමාණු දෙකක් අඳින්න. Cl වල අවසන කවච ඉලෙක්ට්‍රෝන 7න් මෙතන තියෙන ClF2 ඍණ කියලා. ClF2 ඍණ කියලා. Cl වල 7යි මෙතනින් 2යි 9යි F දෙකෙන් ඍණ 1කින් 1යි 10යි. ඉලෙක්ට්‍රෝන යුගල් 5යි. මේ අනුව යුගල් 5න් දෙකක් බන්ධන තව තියෙනවා එකසර යුගල් 3ක්. එතකොට මේකේ හැඩය එන්න ඕනේ. යුගල් 5ක් නම් ෆෑන් එකේ පෙත්වන ඔස්සේ යුගල් 3යි ඉතුරු දෙක ඉහළට පහළට. ඒතර 5න් 2යි බන්ධන ඉතුරු 3ම එකසර. ඒතර මේ වගේ අවස්ථාවක හැඩය මොකද්ද? යුගල් 5යි ClF2 ඍණ. යුගල් 5න් බන්ධන යුගල් 2යි එකසර 3යි. එhmenan ClF2 එකසර යුගල් 3 ෆෑන් එකේ පෙත්වන ඔස්සේ තුන් පැත්තට යනවා. ClF2 ඍණ රේඛීයයි. මෙතන මේක රේඛීයයි මේක රේඛීයයි මේක රේඛීයයි. මේ අවස්ථා තුනම රේඛීයයි. NaCl අපි NaCl ගත්තොත් NaCl එන්නට ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන ඉතුරු එකසර යුග්මය කෝණිකයි. මේ නිසා මෙයා කෝණික. ඊළඟ අවස්ථාව NH3 එන්නට බන්ධන 3 මේ එකසර යුග්මය. බන්ධන 3 එකසර යුග්මය නම් හැඩය පිරමිඩාකාරයි. CH3 ඍණ CH3 ඍණ කිව්වම කාබනට ඉලෙක්ට්‍රෝන 4යි H 3න් 3යි ඍණ ආරෝපණයෙන් එකක් එනවා කාබන්ට සේරම 8යි යුගල් 4යි යුගල් 4 එන්නේ බන්ධන 3 එකසර 1යි. මේ විදිහට කාබනට බන්ධන 3යි H පරමාණු 3ට තව එකසර යුග්මයක් අනිත් එක. මේ අනුව CH3 ඍණ බන්ධන 3 එකසර යුග්මයයි පිරමිඩාකාර. පිරමිඩාකාර. පළවෙනි අවස්ථාව පිරමිඩාකාරයි දෙවෙනි අවස්ථාව පිරමිඩාකාරයි. මෙතන BF3 ගත්තොත් B වඩා බන්ධන 3 තලීය ත්‍රිකෝණාකාරයි. මේ අනුව මේ ප්‍රභේදය නිසා හැඩය වෙනස් වෙනවා. H3 ධන H3 ධන කියන්නේ O වඩා ඉලෙක්ට්‍රෝන 6යි. H3න් 3යි 9යි ධන එකෙන් එකක් අඩු වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන 8යි. යුගල් 4යි. මධ්‍ය ප්‍රමාණය වඩා යුගල් 4 නම් යුගල් 4න් 3ක් බන්ධන O වඩා ඉතුරු එක එකසර. ඒ නිසා හැඩය පිරමිඩාකාරයි. මේවා පිරමිඩාකාර මේක තලීය ත්‍රිකෝණාකාරයි. පිරමිඩාකාර සහ තලීය ත්‍රිකෝණාකාර ඒ නිසා හැඩ සියල්ලගේම එක සමාන නැහැ. ඒක ප්‍රතික්ෂේප වෙනවා. බලමු ඊළඟ අවස්ථාව. මේ अंक 4 xenon tetrafluoride මෙතන xenon වටා ඉලෙක්ට්‍රෝන 8යි F4න් 4යි
8 4 12යි. දෙකෙන් බෙදන්න යුගල් 6යි. යුගල් 6න් 4ක් බන්ධන දෙකක් එකසර. මේ විදිහට එන්නේ. බන්ධන 4 එකම තලයේ සමචතුරස්‍ර තලයේ එකසර යුගල් දෙක ඉහළට පහළට. මේ වගේ සමචතුරස්‍ර. CF ගත්තොත් C වඩා F 4යි. ඒක චතුස්තලාකාර. මේ අනුව මේ දෙන්නගේ හැඩ වෙනස්. ඒ නිසා පිළිතුරක් නොවේ. ඒ වගේම ICL4 ඉන ගත්තොත් ICL4 ඉන මෙතන ICL4 ඉන අයඩින් වඩා ඉලෙක්ට්‍රෝන 7යි. Cl4න් ඉලෙක්ට්‍රෝන 4යි. 7 4 11යි. ඍණ 1 12යි. ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනයි වටා. දෙකෙන් බෙදව යුගල් 6ක් එනවා. යුගල් 6න් 4ක් බන්ධන දෙකක් එකසර අර වගේ. බන්ධන 4 එකසර දෙකයි. I Cl4 මුළු 4 එකසර යුගල් දෙකයි වහම ඊළඟට පහළට මේ විදිහට එන්නේ ICL4 එක. ඔය අවස්ථාව. මෙතන I3 ඍණ. I3 ඍණ සලජ්ජත් රේඛීය. එනිසා ඒ හැඩ ටික අයින් වෙනවා. උත්තරයක් වෙන්න බෑ වෙනස් හැඩ තියෙනවා. බලමු මේ අවස්ථාව අංක 5ට යන්න. අංක 5 ඕසෝන් ගත්තොත් මේ විදිහට එන්නේ කෝනිකයි. ඊගාට ජලාණුව කෝනිකයි. ඊගාට නයිට්‍රයිට් අණුව NO2 ඍණ මේ ඍණාරෝපණය මේ ඉතිරි ඔක්සිජන් එක n වඩා ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන ඉතුරු දෙක මෙහෙම කෝනිකයි. බන්ධන දෙක එකසර. බන්ධන දෙක එකසර මේ කෝනිකයි. ඊළඟ NO2 नाइट्रोजन डाइऑक्साइड में द्वित्व बंधनය තව එක බන්ධනය පුළුවන්. එකට අපි දායක බන්ධනයක් නිර්මාණය කරනවා. මෙතන තනි ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. එකක් කෝනිකයි. මේ අනුව මේ සියල්ලම හැඩ කෝනිකයි. ඒ නිසා පිළිතුර පහට යා හැකි. ප්‍රසංක 3 COS में COS रेखीयයි. ඊගාට තියෙනවා NO2 ඍණ. මේ බලන්න NO2 ඍණ කෝනිකයි. මේක රේඛීයයි මේ කෝනිකයි. එතකොට ඒක උත්තරයක් වෙන්න බෑ. රේඛීය කෝනික. මෙතන I3 ඍණ N3 ඍණ. I3 ඍණ රේඛීයයි. N3 ඍණ ගත්තොත් ඒකත් රේඛීය ස්වරූපයක් මේ වගේ. මෙතන එක සරයුග්මය මේක එක සරයුග්මය මේ ඍණාරෝපණයට දායක කරනවා. ධන මේක ඍණායනය තියෙන්නේ. ඒකට ඍණ වුණාම ඍණ දෙක වෙනවා. ඒකත් රේඛීයයි. මේ අනුව මේකේ එකම හැඩයක් තියෙන්නේ අංක 5. ඒ නිසා පිළිතුර අංක 5 වෙන්න ඕන. ප්‍රශ්න අංක 7 මේ විශේෂ වල මධ්‍ය පරමාණුයේ විද්‍යුත් ඍණතා වැඩි වෙන අනුපිළිවෙල. ළමයිනේ විද්‍යුත් ඍණතාව ගැන කතා කිරීමේදී විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා
ඒ සල්පවල ඔක්සිකරණාංකය වැඩි වෙන විට. ඒ වගේම මේ සල්ෆවල මුහුම් කරන අවස්ථාව sp3 sp2 sp දක්වා වැඩි වෙන විට ඒත් විද්‍යුතතාව වැඩි වෙනවා. තර අපි දැන් බලමු මේ ව්‍යුහවල මුහුම් කරණයයි ඔක්සිකරණ අවස්ථාවයි. බන්ධන දෙකයි එකසර දෙකයි මුහුම් කරන sp3 ඔක්සිකරණාංකය H2 ධන දෙක S වල ඍණ දෙකයි. ඊළඟ අවස්ථාව S F2 F2 එකක ඍණ එක ගානේ F2 කට ඍණ දෙකයි. එතකොට S වල ධන දෙකයි. මෙතනත් මේ වගේමයි බන්ධන දෙක එකසර දෙකයි මුහුම් කරන sp3 ඊළඟ අවස්ථාව සල්ෆේට් සල්ෆේට් වල මේ S වල තියෙන බන්ධන 6ක් බන්ධන 6ම S ට වඩා ඔක්සිජන් විද්‍යුත් ඍණ පරමාණු අදින්නේ ඉවතට ඉලෙක්ට්‍රෝන අදිනවා. ඒ නිසා බන්ධන 6ෙන්ම ඉවතට ඉලෙක්ට්‍රෝන අදින නිසා S වල ඔක්සිකරණ අවස්ථාව ධන 6යි. මුහුම් කරණය සිග්මා බන්ධන 4ක් තියෙන S වල sp3. ඊළඟ අවස්ථාව ටයෝසල්ෆේට් මධ්‍ය පරමාණුව ගත්තම බන්ධන 4ක් තියෙනවා. සිග්මා බන්ධන 3යි 5 බන්ධනයයි. බන්ධන 4ම ඉවතට ඉලෙක්ට්‍රෝන අදින්නේ. ඒ නිසා S වල ඔක්සිකරණ අවස්ථාව ධන 4යි. ඒ වගේ මුහුම් කරණය සිග්මා බන්ධන 4ක් තියෙනවා. 5 බන්ධන අතරින් සිග්මා බන්ධන 4 නිසා මුහුම් කරණය sp3. මේ සල්ෆවල විද්‍යුතතාව අපිට සලකන දෙයක් නැහැ. SS එකම වර්ගයේ පරමාණු තියෙන්නේ. මෙහාට බන්ධන ඉලෙක්ට්‍රෝන අදින්නේ නැහැ. එතකොට මේ සල්ෆ විතරක් අපි සලකනවා මෙතෙන්දී. ඊගාව අවස්ථාව SO2 මේ සල්ෆර් ඩයොක්සයිඩ් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. බන්ධන 4යි ඉවතට අදිනවා. මේ නිසා S වල ඔක්සිකරණ අවස්ථාව ධන 4යි. මුහුම් කරණය සිග්මා බන්ධන 2යි මෙතන එකසර යුග්මයයි sp2. මේ අනුව මුහුම් කරණය ගැන සලකන විට sp3ට වඩා sp2 මුහුම් කාක්ෂිකවල විද්‍යුතතාව වැඩි. ඒ නිසා ඔබ වැඩිම විද්‍යුතතාවක් දෙන ප්‍රභේදය හැටියට තෝරගන්නේ SO2. ඊළඟට මේ ගන්න අංකයකට සල්ෆර් ඩයොක්සයිඩ් අංකයකට ගන්න SO2 මේක අංකයක. ඊගාට ඉතුරු සියල්ලගේම මුහුම් කරන sp3. ඒ වගේ වෙලාවට උපරිම ඔක්සිකරණ අංකයට යන්න මුහුම් කරණය සමාන නම් පළමු තැන දෙන්න මුහුම් කරණයට. දෙවනුව දෙන්න ඔක්සිකරණ අංකයට. ඔක්සිකරණ අංකය මෙතන අංක 6 එක දෙවෙනි එක හැටියට ගන්න. ඊගාට ඔක්සිකරණ අංකය 4 තුන්වෙනි එක ගන්න. 6 ගාවට 4. ඊගාට ඔක්සිකරණ අංකය ධන 2 4 ගන්න. ඔක්සිකරණ අංකය අවම එක 5. මේ අනුව විද්‍යුතතාව වැඩිම සල්ෆර් ඩයොක්සයිඩ් ඊගාට 2 සල්ෆේට්. බලන්න ඔබේ පිළිතුර. සල්ෆර් ඩයොක්සයිඩ් වැඩිම අඩුම ගන්න H2S. මේවෙන් අඩුම තියෙන H2S වැඩිම SO2. ඒ අනුව උත්තරේ 1 හෝ 4 වෙන්න ඕන. වැඩිම SO2 අඩුම H2S.
ඊගාට දෙවෙනියට තියෙන්නේ සල්ෆේට්. මේක නෙවෙයි මේක තමයි සල්ෆේට් තියෙන්නේ. හතරවෙනි. මේක උත්තරයක් වශයෙන් අපිට තෝරගන්න පුළුවන් බව පේනවා. වැඩිම එක සල්ෆර් ඩයොක්සයිඩ්. ඊගාට ඔක්සිජන් අංකය 6 සල්ෆේට්. ඊගාට ඔක්සිජන් අංකය 4 තයෝසල්ෆේට්. ඊගාට ඔක්සිජන් අංකය 2 SF2 අඩුම එක H2S. මේ අනුව මේ පිළිතුර අංක 4ට යා හැකි. මේ තමයි පිළිතුර. අපි බලමු ප්‍රශ්න කාට. දැන් බලන්න ප්‍රශ්න කාටේ නයිට්‍රේට් අඩංගු මිශ්‍රණයක් මෝල් අනුපාතය 4:1යි. මේ මිශ්‍රණය 4:1 අනුපාතය ඇතිව රත් කරනවා. රත් කළාම සාවපීදී ලබා දෙන ඔක්සිජන් පරිමාණ ඝන ඩෙසිමීටර් 112යි. අපෙන් අහන්නේ මේ මිශ්‍රණයේ ආරම්භක ස්කන්ධය. දැන් බලමු මේක හදන්න. දීප මෝල් අනුපාතය අනුව අපි ප්‍රතික්‍රියා ලියමු. සෝඩියම් නයිට්‍රේට් රත් කළාම සෝඩියම් නයිට්‍රයිට් සහ ඔක්සිජන්. මේක තමයි තුලිත සමීකරණය. පොටෑසියම් නයිට්‍රේට් රත් කළාම ඒ වගේමයි පොටෑසියම් නයිට්‍රයිට් සහ ඔක්සිජන්. මෙතන මෝල් අනුපාතය 4:1 කියලා තියෙන්නේ. NaNO3 මෝල් 4x කියලා ගමු. මේකේ මෝල් x ඔබට පේනවා 4x නම් මෙතන එන්නේ එකෙන් භාගයයි ඔක්සිජන් 2x. මෙතන නෝ x නම් මෙතන මෝල් එනවා x බෙදීම 2. මේ අනුව මුළු ඔක්සිජන් මෝල් සංඛ්‍යාව වෙනවා 2x ධන x බෙදීම 2. 2x ධන x බෙදීම 2. ඒ කියන්නේ 2න් 5x. මේ තමයි මුළු ඔක්සිජන් මෝල් සංඛ්‍යාව. ඔක්සිජන් පරිමාණ සාවපීදී ඝන ඩෙසිමීටර් 112යි. අපි දන්නවා සාවපීදී ඝන ඩෙසිමීටර් 22.4ක් කියන්නේ මෝල් එක. එක මෝලයක්. මේ අනුව 112ක් කියලා කියන්නේ එක බෙදීම 22.4 වැඩි කිරීම 112. මෙතන නම් මෝල් 5. මේ අනුව මෙන්න මේ මෝල් ප්‍රමාණයයි මේ මෝල් ප්‍රමාණය සමාන කිරීමෙන් x හොයාගන්න පුළුවන්. 5යි x බෙදීම 2 සමානයි 5. මේ අනුව x සමානයි 2යි. දැන් අපිට x ලාගේ ලැබිලා තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ මේ මිශ්‍රණයේ ස්කන්ධය. සෝඩියම් නයිට්‍රේට් මෝල් 4x. 4x කියන්නේ මෙතන දෙකෙන් වැඩුණාම 8x වෙනවා. මෙතන 4x තියෙන්නේ. 4x දෙකෙන් වැඩුණාම මෝල් 8ක් වෙනවා මෙතන. මෙතන පොටෑසියම් නයිට්‍රේට් මෝල් x තියෙන්නේ. ඒ කියන්නේ මෝල් 2ක් වෙනවා. මේ අනුව සාම්පලයේ මුළු ස්කන්ධයේ මේ දෙන්නගේ මේ මෝල් 10 ස්කන්ධය. සෝඩියම් නයිට්‍රේට් වල මৌলিক ස්කන්ධය කීයද? දැන් අපි ගත්තොත් නයිට්‍රේට් කියන්නේ O3ට 48යි. නාඩ්‍යචන් 14යි. 62යි. සෝඩියම් 23යි. 85යි. ඒ සෝඩියම් නයිට්‍රේට් මৌলিক ස්කන්ධය මৌলিক ග්‍රෑම් 85. පොටෑසියම් නයිට්‍රේට් පොටෑසියම් 39යි. නයිට්‍රේට් කියන්නේ 62යි. 101යි මৌলিক ස්කන්ධය පොටෑසියම් නයිට්‍රේට් මৌලයට ග්‍රෑම්. මේ KNO3.
මේ සෝඩියම් නයිට්‍රේට් මේ අනුව සෝඩියම් නයිට්‍රේට් මෝල් 8යි 85 වාටයි පොටෑසියම් නයිට්‍රේට් මෝල් 2යි 101 වා 2යි මේ අනුව මුළු ස්කන්ධය ग्राम 882යි මේ අනුව පිළිතුර අංක 4 ඒ ප්‍රශ්න අංක 8 දැන් බලමු අංක 9 x අකාබනික සංයෝගයක් රත් කළ විට පුලිංග කූරක් ගිනි දැල් වෙන වායුවක් ඒ කියන්නේ පුලිංගුවක් ගිනි දැල් වෙනවා ඒ කියන්නේ දහනයට උදව් කරනවා ඒ කියන්නේ ඔක්සිජන් पोटेशियम नाइट्रेट रद्द करामा सोडियम नाइट्रेट रद्द करामा ඔබ දැක්කා මේ ඉස්සෙල්ලා ප්‍රශ්නේදී ලෝහ නයිට්‍රේට් සහ ඔක්සිජන් දෙන්නගේම ඔක්සිජන් එනවා සෝඩියම් පර්මැංගනේට් පොටෑසියම් පර්මැංගනේට් මේවා රත් කිරීමේදී ඔක්සිජන් ලැබෙනවා පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීමේදී පොටෑසියම් ඔක්සයිඩ් මැංගනීස් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් පොටෑසියම් පර්මැංගනේට් ආරම්භයේදී රත් කිරීමේදී පොටෑසියම් මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් ඔක්සිජන් potassium manganate manganese dioxide oxygen ඊට පස්සේ තවදුරටත් රත් කිරීමේදී මේක potassium oxide බවට පත් වෙනවා K2O මේ අනුව මේකනොත් ඔක්සිජන් දෙනවා සංයෝග දෙකෙන්ම මේකෙන් දෙන්නේ නැහැ මේ අනුව මේ උත්තර හතරම හරි ගිනි දැල් වෙන වායුවක් ඒ කියන්නේ ඔක්සිජන් ලැබෙන අවශේෂය කළු පාට වූ අතර ලැබෙන අවශේෂය කළු පාට කියන්නේ මේති මේක තවදුරටත් රත් කිරීමේදී මැංගනීස් ඩයොක්සයිඩ් බවට පත් වෙන්නේ පොටෑසියම් ඔක්සයිඩ් එක ඒකයි අදහස ලැබෙන අවශේෂය කළු පාට වූ අතර ඒකනේ වැදගත්ම දේ මෙන්න ඊළඟ වාක්‍යය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සම කොළ පාට ද්‍රාවණය අන්නේ කොළ පාට වෙන එක තමයි හඳුනා ගන්න ඕනේ මේ තියෙන ප්‍රතික්‍රියාව potassium permanganate ධන KOH මෙන්න ප්‍රතික්‍රියාව K2MnO4 oxygen 2 H2O potassium manganate කොළ පාට potassium permanganate ද්‍රාවණයේ දම් පාට මේ අනුව ඔබේ පිළිතුර potassium permanganate ද sodium permanganate ද කියන එක තීරණය කරන්න වෙනවා මොකද මේ තියෙන්නේ permanganate දෙකක් තියෙන දෙකම හරි අවසාන මොහොතේ තියෙන බන්සන් දැල්ලේ දම් පාට potassium වල පාට ලිලැක් වර්ණය දම් පාටට කියන්නේ එතන ලා දම් පාට ලිලැක් වර්ණය කියලා. ඉතින් සෝඩියම් පර්මැංගනේට් බන්සන් දැල්ලේදී පාන්සිලු පරීක්ෂාවේදී කහ පාටයි සෝඩියම් ලවණ පොටෑසියම් ලවණ දම් පාටයි. ඒ නිසා පිළිතුර අංක 4 විය යුතුයි. එම නිසා මේකේ පිළිතුර අංක 4. ඒ ප්‍රශ්න අංක 9. දැන් බලමු ප්‍රශ්න අංක 10. A B C A බලන්න ඝන අවස්ථාව solid ඒ වලින් ආරම්භ කරමින් තීනම් උෂ්ණත්වයකදී ගතික සමතුලිතතාවය ලැබුණු මේ පද්ධතිය ඔබට පේනවා පීඩනය 4 වැඩි කිරීම 10 වර්ගය A solid B C Y ඒ වලින් ආරම්භ කළා ටීනම් එක්තරා උෂ්ණත්වයකදී ගතික සමතුලිත අවස්ථාවට එළඹුණාට පස්සේ පද්ධතියේ මුළු පීඩනය 4 වැඩි කිරීම 10 වර්ගය. ඒ කියන්නේ මේ දෙන්නගේ පීඩනවල එකතුව.
ඔබට පේනවනේ ඒ වලින් ආරම්භ කරාම මේ දෙන්නම එන්නේ සමාන ප්‍රමාණ වලින්. ඒ දෙන්නගේම පීඩන එක හා සමානයි. ඒ නිසා මේ දෙන්නගේම පීඩන වල එකතුව තමයි මේ තියෙන 4 වැඩි කිරීම 10 වර්ගය. මෙයාගේ පීඩනේ p කියලා ගත්තොත් මෙයාගෙත් p කියලා ගත්තොත් මේ p වල එකතුව 2p ඒ දෙන්නගේ එකතුව ඒක තමයි මේ 4 වැඩි කිරීම 10 වර්ගය. මේ අනුව p කියන්නේ 2 වැඩි කිරීම 10 වර්ගය පැස්කල්. අපිට පුළුවන් මේ පද්ධතියේ kp සඳහා ප්‍රකාශනයක් ගන්න. kp සඳහා ප්‍රකාශනයක් ගත්ත වෙනවා pb වැඩි කිරීම pc මේ අනුව අංක 2 වැඩි කිරීම 10 වර්ගය පැස්කල් මේකේ වර්ගය එන්නේ. මේ අනුව උත්තර එනවා 4 වැඩි කිරීම 10 4 පැස්කල් වර්ගය. ආංශික පීඩන වර්ගය 2 වැඩි කිරීම 10 වර්ගයේ වර්ගය එන්නේ 4 වැඩි කිරීම 10 4 පැස්කල් වර්ගය. ඒ kp අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මේ සමතුලිත අවස්ථාවට එළඹුණාට පස්සේ අපි kp හොයලා ඉවරයි. සමතුලිත අවස්ථාවට එළඹුණාට පස්සේ පද්ධතියට b වායුව එකතු කරනවා මෙයා. පද්ධතියට b වායුව එකතු කරනවා පිටින්. b වායුව එකතු කරන් පස්සේ අලුත් පද්ධතියක් ලැබෙනවා. එවිට b හි ආංශික පීඩනය c men c ගුණය. දැන් අපි ඊළඟ අවස්ථාව ගත්තොත් b වල ආංශික පීඩනය a solid b gas c gas b හි ආංශික පීඩනය c හි men c ගුණය. ඒ කියන්නේ මේක p බිඳුව නම් මේක 4යි p බිඳුව. නැවත බලන්න. එක් පද්ධතියකට මේ අමතර b වායුව එකතු කිරීමෙන් පස්සේ පද්ධතියේ සමතුලිතතාව සම්පූර්ණ වෙනස් වෙලා අලුත් සමතුලිත පද්ධතියක් ඇති වෙලා එවිට b හි ආංශික පීඩනය c men c ගුණය. c men c ගුණය. දැන් ඉතින් මේ අලුත් සමතුලිත පද්ධතියේ kp සමානයි 4යි p0 වැඩි කිරීම මෙතන p0 මෙතන නෝ 4යි p0 වර්ගය. මෙන්න මේ 4යි p0 වර්ගය අපි සමාන කරනවා අපේ kp සඳහා ප්‍රකාශනයට. kp වලගේ බලමු කීයද කියලා. kp වලගේ ආවා 4 වැඩි කිරීම 10 4. මේ අනුව 4 වැඩි කිරීම 10 4 ආවේ. හතරයි p0 වර්ගය සමානයි 4 වැඩි කිරීම 10 4. නැවත බලන්න. 4 වැඩි කිරීම 10 4 kp. මේක අරකට සමාන කරනවා. දැන් පිළිතුර එනවා p0 සමානයි 1 වැඩි කිරීම 10 වර්ගය පැස්කල්. මේ අනුව මෙන්න නව පීඩන අපෙන් අහන්නේ මේ තත්ත්වය යටතේ මේ b හි ආංශික පීඩනය c men c ගුණයක් වුණාම c හි ආංශික පීඩනය මෙයාගේ c b හි ආංශික පීඩනය c men c ගුණයක්. එතන p0 ටගේ අහන්නේ එක. ඒ කෙලවර එක්කෙනාගේ ආංශික පීඩනය c වල. ඒක තමයි හොයාගත්තේ 1 වැඩි කිරීම 10 වර්ගය. එතන අපිට පේන්නේ උත්තරේ පළවෙනි එකට යා හැකි බව.
මේ අනුව මෙහි පිළිතුර 1 වැඩි කිරීම 10 වර්ගය අංක 1. බලමු ඊළඟ ප්‍රශ්නය. පහත සඳහන් රසායනික විශේෂ සම්බන්ධයෙන් කුමන වගන්තිය අසත්‍ය වේද? සියලුම විශේෂ වලට එකම හැඩයක් ඇත. අපි එහෙමනම් මේවයි හැඩ නිර්මාණය කරන්න බලමු. HCHO HCOH formaldehyde සිග්මා බන්ධන 3යි තුන් පැත්තට sp2 මුහුම් කරණය ආසන වශයෙන් කෝණ 120යි තලීය ත්‍රිකෝණාකාරයි ආසන කෝණය නයිට්‍රේට් තව ඔක්සිජන් එකක් තියෙනවා බන්ධන තුන ඉවරයි ඉතුරු ඔක්සිජන් එක දායක බන්ධනයකින් ධන ඍණ මේ කෝණයේ අංශක 120යි නයිට්‍රේට් කාබනේට් තලීය ත්‍රිකෝණාකාරයි SO3 S8 බන්ධන 3යි SO3 හරියටම කෝණ 120යි BF3 බෝරොන් වඩා බන්ධන 3 හරියටම කෝණයේ අංශක 120යි ClO3 ධන Clට ඉලෙක්ට්‍රෝන 7යි ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙකක් සම්බන්ධ වෙනවා දිත්ත බන්ධනයක් හදනවා නම් මොකද ඔක්සිජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6නේ තියෙන 8ක් වෙන්න දිත්ත බන්ධනයක් හදන්න ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන දෙක බැගින් දුන්නොත් O තුනෙන් ඉලෙක්ට්‍රෝන 6ක් එනවා 6යි 7යි 13යි එකක් අඩු වෙනවා ඉලෙක්ට්‍රෝන 12යි යුගල් 6 කියන්නේ Clට දිත්ත බන්ධන 3යි මේ විදිහට ClO3 ධන ClO3 මේ අණුව ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන 7න් එකක් ගියා. ඒතර 6යි ඒ 6 තමයි බන්ධන 3 හදලා තියෙන්නේ. තලීය ත්‍රිකෝණාකාරයි. අංශක 120. මේ අණුව මේ ප්‍රභේද සියල්ලගේම සියලුම විශේෂ වලට එකම හැඩයක් ඇත. ඔව්. තලීය ත්‍රිකෝණාකාරයි. හරියටම හරි. තලීය ත්‍රිකෝණාකාර සියලුම ප්‍රභේද සියල්ලම මධ්‍ය පරමාණු sp2 මුහුම් කරණය. sp2 මුහුම් කරන. සිග්මා බන්ධන 3යි මධ්‍ය පරමාණු වටා තියෙන. සියලුම විශේෂ වලට එකම හැඩයක් ඇත. හරි. සියලුම විශේෂ වල මධ්‍ය පරමාණු sp2 මුහුම් කරණය වී ඇත. හරියටම හරි. සියලුම විශේෂ අෂ්ටක නීතිය අනුගමනය නොකරයි. ඔව්. මේක බලන්න 2යි 4යි 6යි 8යි අෂ්ටක නීතිය අනුගමනය කරනවා. මේකේ 2යි 4යි 6යි 8යි අෂ්ටක නීතිය අනුගමනය කරනවා. මේකේ බන්ධන 6ක් තියෙන ඉලෙක්ට්‍රෝන 12යි S8. මේකේ ඉලෙක්ට්‍රෝන දිත්ත බන්ධන 3යි නැත්නම් බන්ධන 6යි ඉලෙක්ට්‍රෝන 12යි. මේකේ ඉලෙක්ට්‍රෝන 6යි අෂ්ටක නීතියට අනුගමනය නොකරයි කියන එක වැරදි. සමහර ඒවා අනුගමනය කරනවා. මේක සාවද්‍ය ප්‍රකාශය. සමහර ප්‍රභේද අෂ්ටක නීතිය අනුගමනය කරනවා. සමහර ඒවා අෂ්ටක නීතිය අනුගමනය කරන්නේ නැහැ. සියලුම විශේෂ වල මධ්‍ය පරමාණු එකසර ඉලෙක්ට්‍රෝන නැත. සියලුම විශේෂ වල මධ්‍ය පරමාණු එකසර ඉලෙක්ට්‍රෝන නැත. ඔව්. කොහෙවත් එකසර යුගල් ඇවිල්ලා නැහැ මධ්‍ය පරමාණුවේ. ඒක හරි. වියුග්ම ඉලෙක්ට්‍රෝන කොහෙවත් නැහැ. සේනව බන්ධන හැදිලා. සියලුම විශේෂ වල බන්ධන කෝණ වලට එකම අගයක් ඇත 120ක්. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේක 120යි. මොකද සම්ප්‍රයුක්තතාවක් තියෙන මේ නයිට්‍රේට් වල එක වෙලාවක දිත්ත බන්ධනය මෙතන, තව වෙලාවක මෙතන. මේ නිසා බන්ධන තුනම සර්ව සමානයි. මේ නිසා අංශක 120යි. මේකත් 120යි. මේකත් 120යි. මේකත් 120යි. මෙන්න මෙතන ආසන වශයෙන් 120 කියලා මම ලියලා තියෙනවා.
ඒ නිසා මේවට එක සමාන අනිවාර්යෙන්ම එකම අගයක් 120 කියන එක සටහන් කිරීම සර්ව සාධාරණයි. මේ නිසා මේකත් සාවද්‍ය ප්‍රකාශය. එසේනම් බලමු පහසදාන රසායනික විශේෂ සම්බන්ධයෙන් කුමන වගන්ති අසත්‍ය වේද? මේකට පිළිතුරු දෙකක් ගන්න පුළුවන්. තුන්වෙනි එකයි පස්වෙනි එකයි. සියලුම විශේෂ වල බන්ධන කෝණ සඳහා එකම අගයක් ඇත කියන එක. මේක ආසන වශයෙන් තියෙන 120. ඒක නිසා එකම අගයක් නෙවෙයි. 120ට ආසන මේව 120මයි. මේක 120ට ආසන්නයි. එකම අගයක් නෙවෙයි. එතකොට එක වැරද්දක් තියෙනවා. සියලුම විශේෂ වල අෂ්ටක නීතිය අනුගමනය නොකරයි. මේවා අනුගමනය කරන්නේ නැහැ. නමුත් මේවා අනුගමනය කරනවා. ඒතර ඒකත් වැරදි. උත්තර 3 සහ 5. ප්‍රශ්නක 12 ඩීගණයේ මූලද්‍රව්‍ය අතරින් සත්‍ය ප්‍රකාශය වන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් ඇති බැවින් ඉහළම විද්‍යුත් සන්නායකතාවක් ඇත්තේ මැංගනස් වලයි. මැංගනීස් වල පරමාණුක ක්‍රමාංකය 25 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ගියාම 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d5 D වල ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන බව නම් ඇත්ත. නමුත් ඉහළම සන්නායකතාවක් තියෙන්නේ මැංගනස් නෙමෙයි. ආන්තරික මූලද්‍රව්‍ය අතරින් ඉහළම සන්නායකතාවක් තියෙන්නේ කොපර්. සාමාන්‍යයෙන් ඉහළම සන්නායකතාවක් තියෙන මූලද්‍රව්‍ය තමයි ඇලුමිනියම් සහ කොපර්. මේ නිසා මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සත්‍ය ප්‍රකාශයක් නෙවෙයි. 3D මූලද්‍රව්‍ය අතරින් ඉහළම ඝනත්වය ඇත්තේ සිංක් වලට. සම්පූර්ණ වැරදි. සිංක් වලට වඩා ඔය D ගණුවේ කොබෝල්ට්, නිකල්, කොපර් වල ඝනත්ව උපරිම වෙනවා. සිංක් වල ඝනත්වය පොඩ්ඩක් අඩු වෙනවා. සාමාන්‍යයෙන් S ගණුවට වඩා D ගණුවේ ඝනත්වය වැඩි බව ඇත්ත. මේ නිසා S ගණුවේ ඉඳලා D ගණුවේ දකුණු පැත්තට යනකොට 3D ශ්‍රේණියේ ඝනත්වය වැඩි වෙනවා. වැඩි වෙලා ඊට පස්සේ සිංක් වලදී අඩු වෙනවා. මේ බලන්න. මේ තියෙන්නේ ඝනත්වය වැඩි වෙගෙන යනවා. වැඩි වෙගෙන ගිහිල්ලා කොබෝල්ට්, නිකල්, කොපර් උපරිම ඝනත්වය. සිංක් වල ඝනත්වය උපරිම නෙවෙයි. කොබෝල්ට්, නිකල්, කොපර් වලට සාපේක්ෂව අඩුයි. මේ නිසා 3D මූලද්‍රව්‍ය අතරින් ඉහළම ඝනත්වය ඇත්තේ සිංක් වලට. වැරදි. ඊළඟට බලමු අසම්පූර්ණ දීකාක්ෂික නොමැති බැවින් සිංක් ධන 2. සිංක් කියන්නේ පරමාණු ක්‍රමාංකය 30. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ගියාම එනවා 4s2 3d10. කොපර් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ගියාම එනවා කොපර් 29 4s1 3d10. මේ අනුව සිංක් ධන 2 ගත්තොත් සිංක් ධන 2 තියෙන 4s වලින් නෂ්ටිත ඈතින්ම තියෙන උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකම ගියාම 3d වල 10යි. කොපර් ධනායනය ගත්තොත් 4s නෂ්ටිත ඈතින්ම තියෙන ඉලෙක්ට්‍රෝන ගියන් පස්සේ කොපර් ධනායනයේ 3d10යි. සාමාන්‍යයෙන් D වල සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන පිරුණු අවස්ථාවක ඒ කියන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තිබේ නම් D කාක්ෂික වල සාමාන්‍යයෙන් ජලීය අයන වර්ණවත්. වියුග්ම D ඉලෙක්ට්‍රෝන නොමැති නම් සම්පූර්ණයෙන්ම D පිරලා නම්
D බිඳුව සහ D10 අවස්ථාව වියුග්ම ඉලෙක්ට්‍රෝන නැති අවස්ථාවක්. ඒ වෙලාවේදී සාමාන්‍යයෙන් ආවරණයි ජලීය අයන. සිංක් ධන දෙක ජලීය අයන ආවරණයි. දැන් බලමු මේවයි ඔක්සයිඩ් ගැන අහන්නේ. සිංක් ඔක්සයිඩ් සුදු පාටයි. කොපර් ඔක්සයිඩ් කළු. Cu ධන දෙක. මෙතන තියෙන Cu ධන 1. Cu ධන 1 ඔක්සයිඩ් Aq ප්ලස් ඔක්සයිඩ් ගඩොල් රතු. ගඩොල් රතු පාට. මේ අනුව අසම්පූර්ණ ඩීකාක්ෂක නොමැති බැවින් කොපර් ධන අසම්පූර්ණ ඒවා නැහැ පිටලා තියෙන්නේ. ඒවා ඔක්සයිඩ් සියල්ල සුදු පැහැති වේ කියලා තියෙන සම්පූර්ණ වැරදි. Q+ ගඩොල් රතු. සිංක් ඔක්සයිඩ් නම් සුදු හරි. මේ නිසා මේක සාවද්‍යයි. 3D ලෝහවල පරමාණුකාරයන් අනුරූප S ගුණයේ මූලද්‍රව්‍ය වල පරමාණුකාරයන්ට වඩා අඩුයි. ඔව්. ආවර්ත වගුවේ D ගණුවේ මූලද්‍රව්‍ය වල S ගණුවේ සිට D ගණුව දක්වා යන විට න්‍යෂ්ටික ආරෝපණ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන විට පිටස්තර ඉලෙක්ට්‍රෝනයන්ට දැනෙන ආකර්ෂණයත් ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. මේ නිසා පරමාණුකාරය ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් නිරීක්ෂණය වෙනවා. මේ නිසා 3D ලෝහවල පරමාණුකාරයන් අනුරූප S ගණුවේ මූලද්‍රව්‍ය වල පරමාණුකාරයන්ට වඩා අඩුයි. සත්‍යයි. ඒ වගේම සිංක් ආන්තරික මූලද්‍රව්‍යයකි. ළමයි 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට කොපර් දක්වා විතරයි ආන්තරික තියෙන්නේ. සිංක් ආන්තරික නොවේ. ඒ නිසා සිංක් ආන්තරික මූලද්‍රව්‍යයකි කියන ප්‍රකාශය සාවද්‍යයි. මේ නිසා පිළිතුර අංක 4 විය යුතුයි. පිළිතුර අංක 4 විය යුතුයි. 13 වෙනි ප්‍රශ්නයට යමු. බලන්න මේක ඝන අවස්ථාව. මේක වායු මේක වායු. ගතික සමතුලිතය පවතින ඉහත පද්ධතිය සම්බන්ධව පහත කවර ප්‍රකාශය සත්‍ය වේද? දකුණු පැත්තේ තියෙන වායුමය අවස්ථා දෙකයි, මේ පැත්ත ඝන අවස්ථාව. උෂ්ණත්වය අඩු කිරීමෙන් ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වේ. ළමයිනේ උෂ්ණත්වය අඩු කළාම ශීඝ්‍රතාව වැඩි වෙන්නේ නැහැ නේ කිසියටකවත්. ඕනම අවස්ථාවක උෂ්ණත්වය වැඩි කළොත් තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි වෙන්නේ. ඒ නිසා උෂ්ණත්වය අඩු කිරීමෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වේ කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. A ඝන අවස්ථාව, B වායු, C වායු. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. උෂ්ණත්වය අඩු කළාම ලේචට්ලිය මූලධර්මය අනුව තව තවත් තාපදායක ප්‍රතික්‍රියාව වෙන්න ඕන. ඒ නිසා සමහර අය හිතාවි උෂ්ණත්වය අඩු කළාම තව තවත් තාපදායක ප්‍රතික්‍රියාව කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක. ඒ නිසා සමතුලිතතාව ඉදිරියට යන්නේ. ඒ නිසා උෂ්ණත්වය අඩු කළාම B සහ C වල ඵලදාව ලේචට්ලිය මූලධර්මය අනුව වැඩි විය යුතුයි. ඒක හරි. නමුත් B සහ C වල ඵලදාව වැඩි විය යුතුයි කියලා ලේචට්ලිය මූලධර්මය අනුව කියනවා. ශීඝ්‍රතාව අඩු වෙනවා. උෂ්ණත්වය අඩු කිරීමෙන්. ඊටාත්ම අඩු වේගයකින් සෑහෙන කාලයක් තුල ප්‍රතික්‍රියාව සිදු වෙලා B සහ C සුළු වැඩිවීමක් පෙන්눔 කරાવી. නමුත්
ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු වෙනවා. සමතුලිත ලක්ෂය ඉදිරියට ගමන් කරනවා. ලේචට්ලි මුල ධර්ම අනුව සමතුලිත ලක්ෂය සමතුලිතතාව බීසාසි පළදාව සුළු ප්‍රමාණයක් නැත්නම් සුළු වශයෙන් වැඩි වේවි සෙමින් ඉතාමත්ම සෙමින්. ඒකට සෑහෙන කාලයක් ගත වෙයි. නමුත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වේ කියන කතාව සම්පූර්ණ වැරදි. පද්ධතියේ පරිමාව වැඩි කිරීමෙන් පරිමාව වැඩි කරාම වෙන්නේ මොකද්ද? පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු කළාට පද්ධතියේ ශීඝ්‍රතාව වැඩි වෙන්නේ නැහැ. පීඩනය පරිමාව වැඩි කිරීමෙන් තර සමස්ත පීඩනය අඩු වෙන්නේ. පීඩනය අඩු කළාම පරිමාව වැඩි කිරීමෙන් කියන්නේ පීඩනය අඩු වීම. පරිමාව වැඩි කිරීමෙන් කියන්නේ භාජනයේ වායු සංඝටකවල සාන්ද්‍රණ අඩු වෙනවා. සාන්ද්‍රණ අඩු වුණාම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව පහළ යනවා. මේ අනුව ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු වේ. පරිමාව වැඩි කිරීමෙන් ළමයිනේ පද්ධතියේ පරිමාව වැඩි කළාම ඔබට පැහැදිලිනේ වායු පරිමාව වැඩි වුණාම සාන්ද්‍රණය අඩු වෙනවනේ. එක පැත්තකින් සාන්ද්‍රණය අඩු වෙනවා. අනිත් පැත්තේ වායු දෙකේ ආංශික පීඩන අඩු වෙනවා. ඒතකොට ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු වේ. ඉදිරි ප්‍රතික්‍රියාව නෙවෙයි වෙන්නේ. B-C වල බලපෑමකින් වෙන්නේ පසු ප්‍රතික්‍රියාවනේ. ඉදිරි ප්‍රතික්‍රියාවට බලපාන්නේ ඝනයනේ. ඝනයේ සාන්ද්‍රණය නියතයක්නේ. ඒ නිසා B-C වල සාන්ද්‍රණ අඩු වෙනවා, ආංශික පීඩන අඩු වෙනවා. ඒ නිසා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව මොකුත් වෙන්නේ නැහැ. ඒක ඝනයක්. ඒ නිසා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු වේ කියන එක සාවද්‍යයි. නියත උෂ්ණත්ව හා නියත පරිමාවේදී නිෂ්ක්‍රීය වායුවක් එකතු කළ විට මේකට එකතු කරනවා පිටින් අපි හිතමු හීලියම්. හීලියම් එකතු කළාම හීලියම් වල ආංශික පීඩනයක් ඇති වෙන මේ භාජනය තුල අලුත් වායුවක්. ඒ B හා C වල ආංශික පීඩන වලට එකතු වෙන හීලියම් වල ආංශික පීඩනයක් පද්ධතියේ සමස්ත පීඩනය වැඩි වෙනවා. නමුත් එකතු කරන හීලියම් මේ සමතුලිතතාවට බලපාන්නේ නැහැ. ඒ නිසා හීලියම් එකතු කළාම පීඩනය වැඩි වෙයි. එයාගේ පීඩනය වැඩි වෙයි. සමතුලිත පද්ධතියේ පීඩනය වැඩි වෙයි. සමතුලිතතාවයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. නිෂ්ක්‍රීය වායුවක් පද්ධතියේ එක්කල විට ශීඝ්‍රතාව වෙනස් නොවේ. ඔව්. සමතුලිතතාවයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. සමතුලිත ලක්ෂ්‍ය ඉදිරියට හෝ ආපස්සට සිදු නොවේ. ශීඝ්‍රතාවයේ වෙනසක් සිදු නොවේ. හරියටම හරි. අංක 3. B පද්ධතිය ඉවත් කළ විට B කියන්නේ වායුව දකුණු පැත්තේ තියෙන. B ඉවත් කළාම ප්‍රතිඵල සාන්ද්‍රණය අඩු වෙනවා. ප්‍රතිඵල සාන්ද්‍රණය අඩු වුණාම ප්‍රතිඵල සාන්ද්‍රණය වැඩි කරගන්න තව තවත් සමතුලිතය ඉදිරියට යනවා. සමතුලිතතාව ඉදිරියට යන්නේ. ඒ නිසා තව තවත් B හා C සෑදෙන්න පටන් ගන්නවා. නමුත් ළමයි B වල සාන්ද්‍රණය අඩු කළාම සමතුලිතතාව ඉදිරියට යෑම මිසක් ශීඝ්‍රතාව වැඩි වෙන්නේ නැහැ. ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකේම ශීඝ්‍රතාව වැඩි වේ. සම්පූර්ණයෙන්ම වැරදි. ශීඝ්‍රතාව වැඩි වෙන්නේ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක තියෙනවා. එක්ක උෂ්ණත්වය වැඩි කරනවා. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි කරනවා උෂ්ණත්වය වැඩි කරනවා. ඒ නිසා මේ කළා තියෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවට බලපාන ඒ ඝනය. ඒ නිසා සම්පූර්ණයෙන්ම ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වේ කියන එක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ නිසා ඝනය ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒ නිසා උෂ්ණත්වය වැඩි කළොත් සමතුලිතතාව කොහාට හරි සිද්ධ වෙයි. ඉදිරියට හෝ අපසට මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නම් උෂ්ණත්වය වැඩි කළොත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වෙන්නේ පසු ප්‍රතික්‍රියාව සමතුලිතතාව පසු අතර යනවා. නමුත් ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකේම ශීඝ්‍රතාව වැඩි වෙන උෂ්ණත්වය වැඩි කළොත් ඒ උෂ්ණත්වය වැඩි කරනවා. මේ නිසා පද්ධතියෙන් B වත් කළාම ශීඝ්‍රතාව වැඩි වේ. සම්පූර්ණ වැරදි.
නමුත් V ඉවත් කළොත් සමතුලිතතාව ඉස්සරහට යන බව ඇත්ත. එච්චරයි. ඊළඟට පද්ධතියේ ඝන එකතු කළාට සමතුලිතතාව වෙනස් නොවේ. ඝනයක සාන්ද්‍රණය නියතයක්. සමතුලිත ලක්ෂ්‍ය වෙනස් නොවේ. ඝනය කිරීමේදී. පද්ධතියේ ඝන එකතු කළාට සමතුලිතතාව නියතය වෙනස් වෙන්නේ නැහැ. ඝන එකතු කිරීමේදී සමතුලිතතාව ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ. KPKC වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ පිළිතුර අංක 3 විය යුතුයි. අංක 3. අය බලමු ප්‍රශ්න අංක 14. මෙන්න මේ ප්‍රොපිල් ක්ලෝරයිඩ් සහ මෙතොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ඵලය CH3 CH2 CH2Cl OCH3 methoxide කාබන් හා ක්ලෝරින් අතර බන්ධනය ද්‍රවීයයි. සීට වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණ නිසා. මේ නිසා C මත ධන සහ Cl මත ඍණ ද්‍රව්‍යතාවක් ප්‍රේරණය වෙනවා. මේ ධන ද්‍රව්‍ය කාබන්ට මේ මෙතොක්සයිඩ් නියුක්ලියෝෆයිලය පහර දීමෙන් සෑදෙනවා CH3 CH2 CH2 OCH3 කාණ්ඩ එකතු වෙනවා. OCH3 කාණ්ඩ එකතු වෙනවා කියන්නේ නියුක්ලියෝෆිලික් ආදේශයක්. SN නියුක්ලියෝෆිලික් ආදේශයක් සිද්ධ වෙනවා. සෑදිය හැකි එක ඵලයක් මෙන්න මේ අංක 1 තියෙන අංක 2 තියෙන ආරම්භක ඵලය අංක 3 තියෙන මේව වෙන්න බෑ 1 2 3 උත්තර විය හැකි මේව හරි ඒ වගේම තවත් ඵලයක් අහනවා මේක ඉතා හොඳ ප්‍රශ්නයක් OCH3 ඍණ කාණ්ඩය නැත්නම් මෙතොක්සයිඩ් ඇනයන නැත්නම් මෙතොක්සයිඩ් නියුක්ලියෝෆයිලය මේ වෙලාවේදී නියුක්ලියෝෆයිලයක් වුණාට එය ප්‍රබල භස්මයක්. මෙතොක්සයිඩ් හැදෙන්නේ මෙතනෝල් වලට සෝඩියම් එකතු කළාම නැත්නම් පොටෑසියම් එකතු කළාම මෙතනෝල් වලට සෝඩියම් එකතු කළාම CH3 O මත ඍණ සෝඩියම් දාන මේ ආයනය හැදෙනවා. මේක ඉතාමත්ම අස්ථායි. මේකට ජලීය මාධ්‍යයක් එකතු කළ විගසම මෙයා එච්චායනය ලබාගෙන ජලයෙන් මෙතනෝල් බවට පත් වෙනවා මෙතොක්සයිඩ් ඇනයන. මෙතොක්සයිඩ් ONA මේකට ජලය එකතු කළාම මේකෙන් හැදෙන්නේ මෙතනෝල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතොක්සයිඩ් ඇනයනය ජලයෙන් එච්චායන ලබාගෙන මෙතනෝල් සාදනවා ද්‍රවණයට ලබා දෙන OH මේක විසින් ඉතා පහසුවෙන් එච්චායන ලබාගෙන ස්ථායි මෙතනෝල් බවට පත් වෙනවා. මේ නිසා මේක ප්‍රබල භස්මයක්. මේ භස්මයට පුළුවන් හරියට මේ නියුක්ලියර් ෆයිලයක් වශයෙන් ක්‍රියා කරපු අවස්ථාව වගේම මෙයා එක්තරා වෙලාවකදී භස්මයක් ලෙස ක්‍රියා කරමින් මෙන්න මේ ප්‍රොපිල් ක්ලෝරයිඩ් වල ඔබ අහලා ඇති ඉවත් වීමේ ප්‍රතික්‍රියාව ඇල්කයිල් හේලයිඩ් ඇල්කයිල් බ්‍රොමයිඩ් ගත්තොත් මධ්‍යසාරයේ KOH දැම්මොත් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මධ්‍යසාරයේ ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ වගේ මෙතෙන්දිත් මේ කාබන් හා ක්ලෝරින් අතර ද්‍රව්‍යතාව නිසා මේ බන්ධනය ගැලවිලා යනවා.
මේ හේතුවෙන් ඊට යාබද කාබන් එකේ තියෙන මේ ශ්‍රට ආම්ලිකතාවක් ඇති වෙනවා. මේ නිසා මෙයා ඉලෙක්ට්‍රෝන යුගලය දෙනවා මෙයා H එක ගන්නවා. මේ වෙලාවේදී මෙයා ප්‍රබල බෂ්පයක් මෙතන ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් වෙන්නේ මෙතන H එක ඉවත් වෙනවා Cl එක ඉවත් වෙනවා. මේ නිසා සෑදෙනවා CH3 CH දිත්ත බන්ධන CH2 ඊට අමතරව මෙයා H එක අරගෙන මෙතනෝල් බවට පත් වෙනවා CH3OH මේ වෙලාවේදී මෙයා බෂ්පය ප්‍රබල බෂ්පයක් ලෙස ක්‍රියාත්මක වෙනවා මේක ඉවත් වීමේ ප්‍රතික්‍රියා මේක ඉවත් වීමේ ප්‍රතික්‍රියා මේ අනුව මේකේ පිළිතුර මේ නිසා 14 වෙනි ප්‍රශ්නේ පිළිතුර अंक 2 न्यूक्लियोफिलिक आदेशය සහ මේ හැලජනයේ මේ එච්චගත කිවත් වීම මේ ප්‍රොපීන් මේ නිසා පිළිතුර अंक 2 විය යුතුයි. බලමු ප්‍රශ්න අංක 15 සෙන්ඩිකේට් අංශක 25 දී 1m නැත්නම් 1 ඝන ඩෙසිමීටර් මවුල ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ඝන ඩෙසිමීටරයක පරිමාවක් තුල ඇමෝනියම් ක්ලෝරයිඩ් 5.35 දිය කර ඇතනම් එම ද්‍රාවණයේ pH අගය වන්නේ 1.0.0යි ඝන ඩෙසිමීටරට මවුල ඇමෝනියම් මේ තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ද්‍රාවණය තුල දිය කරනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් 5.35 එමන ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය වෙනවා ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටරයයි ඒ නිසා මෙතන දී වෙච්ච මවුල සංඛ්‍යා බලමු n ඇමෝනියම් ක්ලෝරයිඩ් කීයද 5.35 බෙදමු මෙයාගේ මෞලික ස්කන්ධය මේ ග්‍රෑම් මෙයාගේ මෞලික ස්කන්ධය n 14යි h4යි 18යි cl 35.5යි 18යි 35.5යි 53.5යි මේ මෞලික ස්කන්ධය මෙතන සුළු කරාම එනවා දශම එක පිළිතුර දශම එකයි ඝන ඩෙසිමීටරට මවුල මේ ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටරයි ඝන ඩෙසිමීටරය තුළ මවුල දශම එකක් දී වෙනවා මේ අනුව මෙයාගේ සාන්ද්‍රණය දශම එකයි ඝන ඩෙසිමීටරට මවුල ඔබ හිතන්නේ මේ මොන වගේ ද්‍රාවණයක්ද සාරක්ෂක ද්‍රාවණයක් සාරක්ෂක ද්‍රාවණයක pOH සදා ප්‍රකාශනය ඔබට මතක තබා ගත යුතුයි. ඔබ මතකයේ තිබිය යුතුයි. මේ ද්‍රාවණයේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල විඝටනයේ Kb යගේ මේ තියෙන්නේ 10^5යි. මේ නිසා ඇමෝනියම් ක්ලෝරයිඩ් වල ඇමෝනියම් අයනේ විඝටනයේ තේගත්තොත් 10^9කට ආසන්න අගයක් එන්නේ. මේ නිසා ද්‍රාවණය බාෂ්පිකය මේ ද්‍රාවණය එනිසා මේ ද්‍රාවණයේ pOH සඳහා ප්‍රකාශනය pOH සමානයි ඍණ ලඝු Kb ධන ලඝු ඇමෝනියම් ක්ලෝරයිඩ් ලවණය බෙදීම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්පය මේ දෙන්නගේ සාන්ද්‍රණ අනුපාතය එන්නේ සාරක්ෂක ද්‍රාවණයක pOH සදා ප්‍රකාශනය Kb අගය 1.6 1.6 ලඝු 1.6 ධන ලඝු ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ 0.1යි
ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ 1යි. මේ අනුව මෙතන 10 ඍණ 1 එන්නේ. සුළු කරාම ඍණ ලඝු 1.6 ඍණ ලඝු 10 ඍණ 5 මෙතන නෝ උඩ 10 ඍණ 1යි දශම 1යි. දශම 1 කියන්නේ ලඝු 10 ඍණ 1යි. ධන ලඝු 10 ඍණ 1යි. මේ අනුව මේක සුළු කිරීම අපි බලමු. ලඝු පොතකින් ලඝු 16 බිංදුව හෙව්වන් පස්සේ එනවා 20 41. මේ ඍණ 5 මෙතෙන්ට ආවම ධන 5යි. ධන 5යි ලඝු 10 කියන්නේ 1යි. මේ ඍණ 1 ඉස්සරහට ආවම පස්සේ ඍණ 1යි ලඝු 10 ධනත් 1යි. මේ අනුව මෙතන පිළිතුර එනවා ඍණ 20යි 41. ඔබ දන්නවා සෙනෙක අංශක 25 දී pH ධන pOH එකේ 14යි. pOH එකේ 3.9 pH එක එනවා 14න් 3.8 අඩු කරාම 10.2. මේ අනුව pH එකේ 10.2යි මේ ස්වරක්ෂක ද්‍රාවණේ. උත්තරේ අංක 3. අද බහුවර්ණ සාකච්ඡාව මෙතනින් නිම කරනවා. අපි ප්‍රශ්න අංක 16 සිට ඉතිරි බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාව ලබන පාඩමේදී බලමු.